සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරව ආදර නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අසිරිමත් ධම්රස අමාවන් කියන මේ දේශනා වලින් අපට ඉගෙන ගන්න ලැබෙනවා අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව ඒ උතුම් ධර්මය දේශනා කරද්දී ඒ දහම් කරුණු මනාකොට පැහැදිලි කර ගැනීම පිණිස ඒ අර්ථ වඩාත් හොඳින් තේරුම් ගැනීම පිණිස උන්වහන්සේ මහා කරුණාවෙන් උපමාවන්ගෙන් වදාළ ඒ උපමා සහිත දේශනාවන් අපට ඉගෙන ගන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා උපමාය පිදේ කච්චේ විඤ්ඤු පුරිසා භාසිතස්ස අත්තං ආජානಂತಿ. උපමාවෙනුත් නුවණැති පුරුෂයාට පුළුවන් ඒ කියපු දේ අර්ථ මනාකොට තේරුම් ගන්න. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ උපමා දේශනා කළේ ඒ උපමාවෙන් ඊට කලින් ඒ වදාළ දහම් කරුණ වඩාත් හොඳින් තේරුම් ගැනීම පිණිසයි. යම්කිසි දහම් කරුණක අර්ථයක් තේරුනේ නැත්තම් උපමාවක් වදාලාට පස්සේ උපමාව තුලින් ධර්මයේ අර්ථය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපමා දේශනා කළේ. ඉතින් පින්වත්නි අද ඔබට ඉගෙන ගන්න ලැබෙනවා බොරු කීම ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ ලස්සන සූත්‍ර දේශනාවක්. ඔබ අහලා තියෙනවා අපි නිතර අහලා තියෙනවා කට්ටිය සමහර උදවිය කියනවා මේ කාලේ රස්සාව කරන්න බෑ බොරු කියන්නේ නැතුව. බොරු කියන්නේ නැතුව ජීවත් වෙන්න බෑ කියනවා. එතකොට ඕක පුංචි බොරුවක් නේ ඕකේ මහා හානියක් කාටවත් වෙන්නේ නෑනේ. ඒක චූටි දෙයක් නේ කියලා ඕන තරම් කියනවා අහලා තියෙනවා. එතකොට විනෝදයකට පොඩි බොරුවක් කිව්වහම මොකද වෙන්නේ? ඒක hina උපදව ගන්න කියන එකක් නේ කියලා බොරුව ගැන විග්‍රහ කරගන්නවා. හැබැයි පින්වත්නි සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අපගේ භාග්‍යතුන් වහන්සේ බොරු කීම ගැන පුදුම විදිහට දේශනා කළා. භයානක දෙයක් හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නා. ඉතින් අද මේ උතුම් අසිරිමත් ධම්රස අමාවන් දේශනාවට දායකත්වයේ දරන්නේ දෙසැම්බර් මාස 3 වෙනි දින 48 වන ජන්මදිනයේ යෙදුණු එච්.එම්. දයානි මල්ලිකා මහත්මියට සෙත් පැතීම පිණිස ඒ මොනරාගල කොටිගල් හෙළපාර ඩෝසර්වත්ත ප්‍රදේශයේ පදිංචි දයානි මල්ලිකා මහත්මිය, ඒ වගේම ජේ.එම්. සම්පත් ජයසේන මහත්මයා, ඒ වගේම තරිඳු දිල්ෂාන්, රවිඳු ලක්ෂාන් සහ පමිදු හේෂාන් යන මේ පුතුන් තිදෙනා එකතු වෙලා ඒ තමන්ගේ මෑණියන්ට ඒ බිරිඳට සෙත් පතන්න පින් අනුමෝදන් කරන්න ඒ දරුවනුත් ස්වාමියාත්
ඒ හැම දිනම එකතු වෙලා. පින්වත්නි මේ දේශනාවේ නම අද ඔබට ඉගෙන ගන්න ලැබෙන මේ දේශනාවේ නම අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය. අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය. මේ දේශනාව ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකාය දෙවනි පොත් වහන්සේට භික්ඛු වර්ගයට ආයිති සූත්‍ර දේශනාවක්. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ ඒ කාලේ වැඩ හිටියා. ඔබ දන්නවා අපගේ භාග්‍යතුන් වහන්සේගේ ගිහි කාලේ පුත්‍ර රත්නය තමයි රාහුල ස්වාමින් වහන්සේ කියලා කියන්නේ. රාහුල ස්වාමින් වහන්සේ. ඉතින් මේ රාහුල ස්වාමින් වහන්සේ ඒ කාලේ වැඩ හිටියේ අම්බලට්ටිකාව කියන ඒ අම්බලට්ටිකාවේ තිබුණු ආරණ්‍යක. ඉතින් බුදුරජාණන් වහන්සේදා හවස් කාලේ රාහුල ස්වාමින් වහන්සේ වැඩ ඉන්න ඒ අම්බලට්ටිකාවට වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ දුර ඉඳන්ම වඩින එක මේ රාහුල ස්වාමීන් වහන්සේ දැක්කා. ඈතින්ම දැක්කා බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා. දැකලා මේ රාහුල ස්වාමීන් වහන්සේ ඉක්මනින්ම ආසනයක් ලෑස්ති කරා. ආසනයක් ලෑස්ති කළා. ඒ වගේම මේ පාදෝණය කරන්න වතුර භාජනයකුත් ලෑස්ති කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළාට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේගේ පාද දෝණය කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතන පනවල තිබුණු ආසනේ වැඩ හිටියා. රාහුල ස්වාමීන් වහන්සේට කතා කළා. ඊට පස්සේ රාහුල ඒ බුදුරජාණන් වහන්සේ හොඳට බැලුවා එතන තිබුණු භාජනේ දිහා, වතුර භාජනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ පාද දෝණය කළානේ ඒ භාජනේ තිබු වතුරෙන්. ඉතින් ඒ භාජනේ වතුර ගොඩාක් ඉවර වුණා එකෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ භාජනේ දිහා බලාගෙන ඉඳලා රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා, රාහුල ඔබට පේනවද මේ වතුර චූට්ටක් ඉතුරු වෙලා තියෙන භාජනේ? එහෙමයි ස්වාමීනි. වතුර මේ චූට්ටක් තියෙන මේ භාජනේ පේනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, රාහුල කවුරු හරි කෙනෙක් දැන බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් ආන් ඒ කෙනාගේ ශ්‍රමණ ධර්ම, ගුණ ධර්මත් ඔන්න ඔය වගේ. ටිකයි, බොහෝම ටිකයි කිව්වා. ඒ කෙනාගේ ගුණ ධර්ම බොහෝම ටිකයි කිව්වා. ඒ මුකේටද දැන බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම්, දැන බොරු කියන්න බයක් නැත්තම්, ඔහේ බොරු කියනවා නම් ආන් ඒ කෙනාගේ ගුණ ධර්ම බොහෝම ටිකයි. එතකොට පින්වත්නි, මහා ගුණවතෙක් හැටියට පෙනී හිටියත්, ගුණවතෙක් හැටියට කයිවාරු ගැහුවත්, ඒ කෙනා දැන බොරු කියනවා නම්, උත්තර බොරු කියන කෙනෙක් නම්, එතකොට ඒ කෙනාගේ ගුණධර්ම ටිකයි. හරියට කොයි වගේද? බුදුරජාණන් වහන්සේ උපමාවකින් වදාලේ ඒ වතුර භාජනේ වතුර ඊටාම සුවල්පයයි වගේ. ගුණධර්ම බොහෝම ටිකයි කිව්වා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආසනයේ ළඟම තමයි මේ භාජනේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ භාජනේ අතට අරගෙන ඒක වතුර ටික විසි කළා. ඇහුව, රාහුල ඔබට පේනවද මේ භාජනේ? එහෙමයි ස්වාමීනි. රාහුල මේ වගේ තමයි. දැන බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් කවුරු හරි ආන් ඒ කෙනාගේ ගුණධර්ම විසි කරා වගේ. ඒ කෙනාට ඒ කෙනාගේ ශ්‍රමණ ගුණ විසි කළා වගේ, ගුණ නසාගෙන බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් එයාගේ ශ්‍රමණ ධර්ම, ගුණ ධර්ම විසි කරලා තියෙන කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ වතුර භාජනේ අරගෙන අනිත් පැත්ත හැරුවා.
වතුර භාජනය අරගෙන අනිත් පැත්ත හැරෙව්වා. රාහුල ස්වාමීන් වහන්සේට කියනවා රාහුල ඔබට පේනවද මේ භාජනේ? මුණින් අතට හරවපු භාජනේ. එහෙමයි ස්වාමීනි. රාහුල කෙනෙක් දැන බොරු කියන්න ලැජ්ජ නැත්තම් දැන බොරු කියන්න බයක් නැත්තම් ආන්ගේ කෙනාගේ ගුණධර්මත් ශ්‍රමණ ධර්මත් මුණින් අතට හරවලා තියෙන්නේ කිව්වා. එතකොට බලන්න පින්වත්නි කෙනෙකුට බොරු කියනවා නම් බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් ඒ කෙනාගේ ගුණධර්ම හානි වෙන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ වතුර භාජනේ ආය උඩ අතට හැරෙව්වා. රාහුල ඔබට පේනවද මේ උඩ අතට හරවපු හිස් දියබඳුන? එහෙමයි ස්වාමීනි. රාහුල මේ වගේම තමයි. යම් කිසි කෙනෙක් දැන බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් දැන බොරු කියන්න බයක් නැත්තම් ආන්ගේ කෙනාගේ ශ්‍රමණ ධර්ම ගුණ ධර්ම මෙන්න මේ වගේ හිස් කිව්වා. කිසිවක් නැහැ යාගේ ජීවිතේ. එතකොට පින්වත්නි බලන්න දැන බොරු කියන්න ලැජ්ජාවක් නැති කෙනෙක් ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ කොහොමද? අල්ප ගුණ ධර්මයෙන් යුක්තයි යා. හරියට අඩුවෙන් තියෙන වතුර භාජනය වගේ. ඒ වගේ මෙයාගේ ගුණධර්ම විසි කළා වගේ වතුර භාජනයේ තියෙන වතුර විසි කරනවා වගේ එයාගේ ගුණධර්මත් විසි කරලා තියෙන්නේ. එයා ගුණධර්ම වලට ආස නැහැ. බොරු කියන්න ලැජ්ජ නැති කෙනා ගුණධර්ම දියුණු කරන්න ආස නැහැ. එයාගේ ආසාව උපදින්නේ හරියට වතුර භාජනයේ තියෙන වතුර විසි කරලා දැම්මා වගේ. ඊළඟට මුණින් අතට නැමුවා වගේ ඒ භාජනයට ආය වතුර පිරෙන්නේ නැහැ. ගුණධර්ම එයාගේ ජීවිතේට එකතු වෙන්නේ නැහැ. දැන බොරු කියන්න ලැජ්ජාවක් නැති කෙනාගේ ඒ ගුණධර්ම හරියට මුණින් අතට හැරෙවා වගේ. ඊළඟට කිසිවක් නැති හිස් භාජනය වගේ එයාගේ ජීවිතේ ගුණධර්මත් පිරිහිලා හිස් වෙලා යනවා. දැන බොරු කියන්න කෙනෙකුට ලැජ්ජාවක් නැත්තම්. එතකොට ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ තව උපමාවක් දේශනා කළා. ඒ උපමාව අහනකොට හරි පුදුම හිතෙනවා. බොරු කීම් කියන එක මෙච්චර භයානකද කියලා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ රාහුල රජ කෙනෙකුට ඉන්නවා විශාල ඇත්තු. විශාල ඇතෙක් ඉන්නවා රාජකීය හස්තිය. ඒ විශාල දල තියෙන හොඳම ඇතෙක් තමයි රජතුමාට ඉන්නේ. හොඳට පුහුණු කරපු ඇතෙක් තමයි රජතුමාට ඉන්නේ. රාහුල බල සම්පන්න හොඳ උසස් කුලේ ඉන්න මේ හස්ති රාජයා ඒ රජතුමාත් එක්ක යුද්ධයට යනවා. යුද්ධයට ගියාට පස්සේ දැන් ඉන්නේ ඒ ඇතාගේ පිටේ නැගලා ඉන්නේ රජතුමා. ඉතින් මේ නිකන් ආවට ගියාට ඉන්න ඇතෙක් නෙමෙයි, බොහොම දක්ෂ හොඳින් පුහුණු කරපු කීකරු ඇතෙක්. ඉතින් මේ ඇතා කයනුත් යුද්ධෙදී වැඩ කරනවා. කයත් පාවිච්චි කරනවා යුද්ධෙට. ඊළඟට ඔළුවත් පාවිච්චි කරනවා, කන් දෙකත් පාවිච්චි කරනවා. ඊළඟට දල දෙකත් යුද්ධෙදී පාවිච්චි කරනවා. ඉදිරි පාද දෙකත් යුද්ධෙදී පාවිච්චි කරනවා. පිටිපස්සේ පාද දෙකත් යුද්ධෙදී පාවිච්චි කරනවා. ඒ වගේම නගුටත් පාවිච්චි කරනවා. ඉතින් මේ ශ්‍රේෂ්ඨ උපතක් තියෙන හොඳින් පුහුණු කරපු වැඩුණු සිරුරක් තියෙන මේ ඇතා යුද්ධ කරන හැටි බලන් ඉන්නවා. කවුද බලන් ඉන්නේ? ඒ ඇතාගේ ඇතාට උපස්ථාන කරන ඇත් ගොව්වා. ඇත් ගොව්වා ඉන්නේ ඇතා ළඟමයි. ඉතින් ඒ ඇත් ගොව්වා දකිනවා මේ හොඳින් පුහුණු කරපු හස්තියා ඔළුවත් පාවිච්චි කරනවා යුද්ධෙදී.
කන් දෙකත් පාවිච්චි කරනවා. කකුල් දෙකත් පාවිච්චි කරනවා. ඊළඟට ඉදිරි පාද දෙකයි පිටුපස පාද දෙකයි කකුල් හතරම පාවිච්චි කරනවා. නැට්ටත් පාවිච්චි කරනවා. මුළු ඇඟත් පාවිච්චි කරනවා. හැබැයි මේ ඇතා හොඬ හාංගගෙන ඉන්නවනේ. හොඬ වැල යුද්ධෙදි පාවිච්චි කරන්නේ නෑනේ. එතකොට ඇත්ගොව්වා දැනගන්නවා එහෙනම් මේ ඇතා රජතුමාට ජීවිතේ පූජා කරපු එකෙක් නෙමෙයි. ජීවිතය පරිත්‍යාග කරලා නෑ රජු වෙනුවෙන්. හොඬ ආරක්ෂා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාහුල යම් වෙලාවක ඒ විශාල දල තියෙන විශාල සිරුරක් තියෙන මහා බල සම්පන්න හොඳින් පුහුණු කරපු මේ උසස් කුලයක ඉපදුණු ඇතා යුද බිමට ඇවිල්ලා ඉදිරි පාදවලිනුත් පසු පාදවලිනුත් නගුටෙනුත් ඊළඟට කන් දෙකෙනුත් ඔළුවෙනුත් ඇඟෙනුත් හොඬ වැලෙනුත් යුද්ධ කරනවා නම් හොඬ වැලත් යුද්ධයට පාවිච්චි කරනවා නම් ඒ ඇත්ගොව දැනගන්නවා මේ ඇතා නම් යුද්ධයට හොඬ වැලත් පාවිච්චි කරා. ඒ කියන්නේ මේ ඇතාට අත්හරින්න ආයුධයක් නැහැ. මේ ඇතා ජීවිතේම රජු වෙනුවෙන් අතහැරලා ඉන්නේ. මේ ඇතා කිසිම දෙයක් තමන් වෙනුවෙන් රකින්නේ නැහැ. හොඬ ඔළුව කන් අත් කකුල් නගුට ඇඟ හැමදේම රජු වෙනුවෙන් පරිත්‍යාග කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇතාට කරන්න බැරි දෙයක් නෑ දැන්. රජතුමා වෙනුවෙන් ඕනම දෙයක් මේ ඇතාට කරන්න පුළුවන්. කිසිම ආකාරයකින් යුද්ධෙදි පසුබහින්නේ නෑ මේ ඇතා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කළ රාහුල ඕන් ඔය වගේ කවුරු හරි කෙනෙක් දැන බොරු කියනවා නම් එයාට බොරු කියන්න ලැජ්ජාවකුත් නැත්තම් දැනම බොරු කියනවා. බොරු කීම ගැන කිසිම ලැජ්ජාවක් නැහැ. එයා බොරු කිව්ව කියලා පසුතැවෙන්නේ නැහැ. බොරුවක් කියුණා කියලා පසුතැවීමක් නැහැ. එයා දැන බොරු කියනවා. ඒ ගැන කිසිම ලැජ්ජාවක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහණෙනි රාහුල දැන බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් ආන් එයාට කරන්න බැරි පාපයක් නැහැ කියලයි මං කියන්නේ. බලන්න පින්වත්නි එතකොට මේ බොරු කීම කියන එක කොයිතරම් බරපතල දෙයක්ද? කවුරු හරි කෙනෙක් බොරු කියනවා නම් බොරු කියන්න ලැජ්ජා නැත්තම් බොරු කියන්න බයක් නැත්තම් ආන් ඒ කෙනාට කරන්න බැරි තවත් අකුසලයක් නැහැ. ඕනම දෙයක් යාට කර හැකියි. එතකොට ඒක දේශනා කරන්නේ කවුද? සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ මේ තුන් ලෝකෙම අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ නිසා පින්වත් රාහුල ඔබ නම් විහිළුවකටවත් බොරුවක් කියන්නේ නැහැ කියලා ඔන්න ওই විදිහට හික්මෙන්න කිව්වා. විහිළුවකටවත් බොරු කියන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. ඉතින් පින්වත්නි ඔබ දන්නවා අපගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළේ සාර අසංකේය කල්පලක්ෂයක් පාරමිතා ධර්මයන් පුරලා. ඒ පාරමිතා පුරන කාලේ පෙරම් පුරන කාලේ බෝසත් ජීවිතේ නොඒක ආත්ම භාව ලබලා තියෙනවා. එක එක ජීවිත ඇතු උපදිලා තියෙනවා. ඉතින් ඒ ජීවිත ගත කරද්දී නොයෙකුත් අකුසල් ඒ බෝසතාණන් වහන්සේ අතින් වෙලා තියෙනවා. හැබැයි පින්වත්නි ඒ බෝසත් කාලේ එක අකුසලයක් සිද්ධ වෙලා නැහැ. ඒ තමයි බොරු කියලා නැහැ. බෝසතාණන් වහන්සේ බොරු කියලා නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේට නාමයක් තියෙනවා සත්‍ය නාම කියලා. සත්‍යයෙන් උපන්න කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් පින්වත්නි එක කාන්තාවක් විවාහ වුණා. ඒ කාන්තාව විවාහ වුණාට
ඇයට කාලයක් යනකම් දරුවෝ ලැබුණේ නැහැ. දරුවෝ ලැබුණේ නැති නිසා ස්වාමියාට ඕන වුණා තවත් විවාහයක් කරගන්න. ඊට පස්සේ ඒ ස්වාමියා තවත් විවාහයක් කරගත්තා. දැන් ඒ ස්වාමියාට බිරිඳෑවරු දෙන්නෙක් ඉන්නවා. එතකොට දැන් ටික කාලයක් ගියාට පස්සේ දෙවෙනි බිරිඳට දරුවෙක් හම්බෙන ලකුණු පහළ වුණා. ඉතින් මේ දෙන්නම බොහොම සතුටින් තමයි කාලය ගත කළේ. ඉතින් අර දෙවෙනි බිරිඳ අනිත් කලින් බිරිඳට කියනවා අක්කේ මට දැන් දරුවෙක් ලැබෙන්න බොහොම සතුටින් කිව්වා. ඉතින් මෙයත් ඒ ගැන සතුටක් පෙන්නුවා. හැබැයි මෙයාගේ හිත යටින් තිබුණා ඊරිසියාවක්. ඇයි යාට ළමයි නැහනේ. එයා වඳ. ඉතින් ඒ නිසා එයා ළමයි නැති නිසාම එයා පීඩාවටපත් වෙච්ච කෙනෙක්. නැන්දම්මගෙන් පීඩාව වින්දා. ස්වාමියාගෙන් එක එක කතා අහන්න වුණා. ඥාතියින්ගෙන් එක එක කතා අහන්න වුණා. තමන්ගේ ඥාතියින්ගෙන් ඒ දෙමාපියන්ගෙන් එයාට සතුටක් ලැබුණේම නැහැ. ඒ නිසා මෙයාට ඊර්ෂ්‍යාවක් හටගත්තා. අර දෙවෙනි බිරිඳට දරුවෙක් හම්බෙන්න සිටීම ගැන. ඉතින් මෙයා මොකද කළේ? හොරෙන්ම බෙහෙත් ඒ ගබ්සා වෙන බෙහෙත් කෑමට කලවම් කරලා දුන්නා. අනිත් ටික කාලෙකින් අර දෙවෙනි බිරිඳගේ දරු ගැබ ගබ්සා වුණා. විනාශ වෙලා ගියා. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ ආයමත් දරු සම්පතක් පහළ වුණා. ඉතින් මේ දෙවෙනි බිරිඳ බොහෝම සතුටින් ඇයි මෙයා පෙන්නනවා බොහෝම ආදරෙන් භක්තියෙන් ඉන්නවා වගේ. දෙවෙනි පාරත් අර පළවෙනි බිරිඳට කිව්වා අක්කේ දරුවෙක් ලැබෙන්න බොහෝම සතුටින් කිව්වේ. මෙයා හිතුවේ ඇත්තටම මේ අක්කා සතුටු වෙනවා ඇති කියලා. හැබැයි පින්වත්නි ඒ දෙවෙනි දරුවත් විනාශ වෙන්න බෙහෙත් දුන්නා. දුන්නට පස්සේ වුණ දැන් ටික හැබැයි සැක ඇති වෙන්න ගත්තා. මෙයාගේ වැඩක්වත් දුව මේ. ඔන්න ටික ප්‍රකට වෙන්න ගත්තා. දැන් මෙයාගේ වැඩක් තමයි මේක. ඊට පස්සේ පින්වත්නි ඔන්න තුන්වෙනි දරුවා පහළ වෙන්න ලං වෙද්දී මෙයා කිව්වේ නෑ. හංගගෙන හිටියා. හැබැයි පින්වත්නි දරුවෙක් ලැබෙන්න ඉන්න එක හැමදාම හංගන්න පුළුවන් එකක් නෙමෙයි. ටික කාලෙකදී දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා අර පළවෙනි බිරිඳ දැක්කා. දැකලා මොකද කරේ? ආයමත් හොරෙන්ම කෑමට කලවම් කරලා බෙහෙත් දුන්නා. ඒ වෙනකොට ඒ දරු ගැබ ගොඩාක් වැඩිලා කුස තුල දරුවා මෝරලා හිටියේ. ඒ නිසා අර දරු ගැබ විනාශ වෙන්න දීපු බෙහෙත නිසා ඒ දරුවා ගබ්සා වෙනකොට අර බිසවත් වේදනාවෙන් කෑ ගහගෙන ඒ මවත් මැරුණා. ඊට පස්සේ නැන්දම්මත් ස්වාමියාත් හැමෝම චෝදනා කළා මෙයාට. මෙයා නෑමයි කිව්වා. මං කලේ නෑමයි කිව්වා. බොරුවට දිවුරුවා. මම මේක කරා නම් මං උපනූපන් ආත්ම භාවයක මගේම දරුවෝ මම කණේකයක් වෙන්න ඕනේ කිව්වා. මගේම දරුවෝ මම කණේකයක් වෙන්න ඕනේ කිව්වා. බලන්න පින්වත්නි දැන් මේ තමන්ම කරපු දේ බොරුවට නෑ කිව්වා. නෑ කිව්වා විතරක් නෙමෙයි නෑ කියලා දිවුරුවා. මම මේව කරා නම් මගේම දරුවෝ කණේකයක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ පින්වත්නි මේ නිරේ ගිහින් දුක් විඳලා මේ ප්‍රේතියෙක් වෙලා ඉපදුනා. ප්‍රේතියක් වෙලා දරුව වදනවා. දැන් මේ ප්‍රේතිට දරුව හම්බෙනවා. බොහොම ආදරෙන් ඉන්නවා. එකපාරට දරුව කන්න හිතෙනවා කනවා. ආය අර දරුව මතක් වෙනකොට දරුවට ආදරය ඇති වෙනවා. දැන් දරුවා නැහැ. කාලා. කවුද කාලා තියෙන්නේ? තමන්ම කාලා.
මහා වේදනාවකින් අඬනවා අනේ මම මේ මොකද්ද කරගත්තේ කියලා. බලන්න පින්වත්නි බොරුවට දීර්ඝපිකේ භයානකම. ඊට පස්සේ ඉතින් මෙයා දරුවෝ වදනවා ඒ කර්මයෙන් එයා ඒ විඳවන්නම හැදිච්ච එකක් ඒක. බොරුවට ඒ බොරු කීමේ භයානක විපාක. ඊළඟට පින්වත්නි රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අවවාද කළා රාහුල ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? කණ්ණාඩියකින් තියෙන ප්‍රයෝජනය මොකක්ද? ඊට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේ උත්තර දුන්න ස්වාමීනි කණ්ණාඩිය තියෙන්නේ විමසා බලන්න. කණ්ණාඩිය තියෙන්නේ එක් තමන්ගේ දැන් ලක්ෂණ විතරක් බලන්න නෙමෙයිනේ අඩුපාඩුත් බලා ගන්න ඕනේ. අඩුපාඩු වේවා ලස්සන වේවා දෙකම බලන්න තියෙන්නේ කණ්ණාඩිය. කණ්ණාඩියෙන් තමයි විමසලා බලන්නේ. රාහුල ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා ස්වාමීනි කණ්ණාඩිය තියෙන විමස බලන්න. රාහුල ආන් ඒ වගේ ඔබ හොඳින් විමස බලන්න. ක්‍රියාවක් කරද්දී ක්‍රියාව කරන්න කලින් ක්‍රියාවක් කරද්දී ක්‍රියාව කළාට පස්සේ හොඳට විමස බලන්න කිව්වා. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා හොඳට එහෙට මෙහෙට හැරි මූණ බලනවා. ඇඳුම ගැන බලනවා. කොණ්ඩේ ගැන බලනවා. එතකොට ආන් ඒ වගේ දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උපමාවක්. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් හැරි බලනවා වගේ. විමස බලන්න. ආයේ බලන්න. මොකක් ගැනද බලන්න තියෙන්නේ? කරන්න කලින් ඒ කරන්න යන දේ ගැන. කොහොමද බලන්නේ? රාහුල ඔබ මොකක් හරි ක්‍රියාවක් කරන්න කැමති වුණොත් ඒ ක්‍රියාව ගැන හිතන්න මෙහෙම මම මේ කරන්න යන වැඩේ මට විපතක් වෙයිද? මම මේ කරන්න යන කටයුත්තෙන් මට විපතක් වෙයිද? අයහපතක් වෙයිද? එහෙම නැත්නම් මගේ ළඟ ඉන්න කෙනෙකුට කරදරයක් විපතක් වෙයිද මගේ මේ වැඩෙන්? මගේ මේ ක්‍රියාවෙන් මම මේ කරන්න යන දෙයින්. එහෙම නැත්නම් මටයි අනිත් අයටයි හැමෝටම මේ දේ කරදරයකටපත් වෙන්න දෙයක්ද? විපතක් වෙන දෙයක්ද? අයහපතක් වෙන දෙයක්ද? ලෝකේ නුවණැති ශ්‍රමණක් බ්‍රාහ්මණවරු අකුසලයක් කියපු දෙයක්ද? මේ ක්‍රියාවෙන් කරාට පස්සේ දුක් විපාක ලැබෙන දෙයක්ද කියලා හොඳින් විමසලා බලන්න කිව්වා. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මූණ බලන්න ඕන වුණාම බලනවා මූණේ. එහෙට හැරිලා බලනවා මෙහෙට හැරිලා බලනවා. හොඳට විමස බලනවා. අන්න ඒ වගේ මේ ක්‍රියාව මට යහපතක් වෙනවද කරදරයක් වෙනවද? අනිත් අයට යහපතක් වෙනවද? ඔක්කොටම කරදරයක් වෙන එකක්ද? මේක දුක් උපදින එකක්ද? ශ්‍රමණක් බ්‍රාහ්මණවරු අකුසල් කියපුවා තියෙනවා. ඒ වගේ අකුසලයක්ද මේ? ඊට පස්සේ තේරුණොත් මම මේ කරන දේ මට යහපත පිණිස පවතින එකක්. මට විතරක් නෙමෙයි මගේ ළඟ ඉන්න වටේ ඉන්න අයටත් කරදරයකටපත් වෙන්න වෙනවා මම මේ කරන්න යන දේ කරොත්. ඒ වගේම හැමෝටම දුක් විඳින්න කරදරයකටපත් වෙන්න වෙන එකක් මේක අකුසලයක් මේකේ දුක් විපාක ලැබෙනවා කියලා ඔන්න තේරුණොත් කිසිසේත් මේ ක්‍රියාව කරන්න එපා. රාහුල ඔබ ඔය ක්‍රියාව කිසිසේත්ම කරන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් රාහුල හොඳට ඔබ විමස බලද්දී මං ක්‍රියාවක් කරන්න කැමති මේක මටත් විපතක් නෑ මට කරදරයක් නෑ මගේ වටේ ඉන්න මගේ අනිත් අයට කරදරයකුත් නෑ මටයි අනිත් අයට හැමෝටම මේක විපතක් නෑ යහපතක් මේක කුසලයක් සැප උපදවන දෙයක්
අපි තුමු දැන් සිල් ගන්න යනවා කියලා. භාවනා කරන්න යනවා. සිල් ගන්න යනවා. දානයක් දෙන්න යනවා. හොඳට කල්පනා කරන්න පුළුවන් මේ වගේ කුසල සහගත දෙයක් නම් මේක කුසලයක්. මේක සැප උපදවන දෙයක් කියලා සිහි වුණොත් ආන්ගේ ක්‍රියාව කරන්න කියනවා. රාහුල ඔබ කයින් ක්‍රියාවක් කර ඉන්නකොටත් හිතන්න කියනවා මම මේ කරන වැඩේ මම මේ දැන් කයින් ක්‍රියාවක් කරනවා මේක මට අයහපතක් වෙයිද? මගේ වටේ ඉන්න අයට අයහපතක් වෙයිද? එහෙම නැත්නම් හැමෝටම මේක අයහපතක් වෙයිද? අකුසලයක් වෙයිද? දුක උපද්දවන එකක්ද කියලා එහෙම තේරුනොත් එහෙම දුක උපද්දන දෙයක් අකුසලයක් කියලා කිසිසේත් මේ ක්‍රියාව කරන්න එපා නවත්තන්න. දැන් කරන්න කලින් සමහර විට හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි කරන වෙලාවේ හරි කල්පනා කරද්දි මතක් වුණොත් මේක නරක දෙයක් කියලා නවත්තන්න. කිසිසේත් ඒ ක්‍රියාව කරන්න එපා. පින්වත්නි ඔබ කණ්ණාඩිය කියන එක නිතර පාවිච්චි කරනවා. පාවිච්චි නොකර ඉන්න දවසක් නැතුව ඇති. කණ්ණාඩිය අනිවාර්යයෙන්ම ගොඩාක් අය ළඟම තියෙන එකක් කණ්ණාඩිය. චූටි හෝ කණ්ණාඩියක් තියන් ඉන්නවා. ඒ නිතර විමස බලන්න. මගේ කෙස් අවුල් වෙලාද? මූණේ මොකක් හරි පැල්ලමක් හා තියෙනවද? මොනවාර ගෑවිලාද? ලස්සනට තියෙනවද? ප්‍රියමනාපව තියෙනවද? ඊළඟට කුරුල ඇවිල්ලාද? මොනවා හරි අඩුපාඩු හොය බලනවා කණ්ණාඩියක් ළඟ තියාගෙන. නිතර පාවිච්චි කරනවා කණ්ණාඩිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා රාහුල ඔබ කයින් ක්‍රියාවක් කළාට පස්සේ විමස බලන්න මේ මං ක්‍රියාවක් කරා මේ කරපු ක්‍රියාව මට අයහපත පිණිස පවතිනවාද? අනික් අයට අයහපත පිණිස පවතිනවාද? දුක උපද්දවනවාද? ඊළඟට මේක අකුසලයක්ද මං කරපු දේ? අකුසලයක් කියලා තේරුනොත් දුක උපද්දවන දෙයක් කියලා තේරුනොත් ඒක සබ්‍රාහ්මචාරීන් වහන්සේ නමකට ස්වාමීන් වහන්සේ නමකට කියලා සංවර වෙන්න. ස්වාමීනි මගේ අතින් මේ වැරද්ද වුණා. මම මේක නිවැරදි කර ගන්නවා, හදා ගන්නවා. ඔබ අතින් අපි හිතමු සීලයක් කැඩුනා. සිල්පදයකට හානියක් වුණා. වහාම ඒ ඉක්මනින්ම ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන තැනට ගිහින් වැඳලා සීල් සමාදන් වෙන්න. ඒ සීලෙන් සංවර වෙන්න. ඊට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේට කියනවා මේ රාහුල ඔබ තේරුම් ගත්තොත් මම මේ කරපු දේ යහපත් එකක් මට විපත පිණිස පවතින්නේ නැති එකක් කුසලයක් සැප උපද්දවන දෙයක් මත්තේ බොහෝ සැප විපාක ලබා දෙන දෙයක් කියලා තේරුනොත් මම මේ කරපු ක්‍රියාව සැප උපදවන කුසලයක් කියලා ඔබ ප්‍රීති ප්‍රමෝදයෙන් ඒ ගැන හිත සතුටු වෙන්න. මම බොහෝම යහපත් දෙයක් කළා කියලා. එතකොට බලන්න පින්වත්නි අපි යහපත් දෙයක් කළොත් අපි හිතමු සතෙකුට කන්න ටිකක් දුන්නා. අයියෝ චූටි එකක්නේ කියලා හිතන්න නෙමෙයි තියෙන්නේ. ඕක සුළු දෙයක් නේ. එහෙම නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒක තමන්ට අනුන්ට හැමෝටම යහපත පිණිස පවතින. මතුවට සැප විපාක ලබා දෙන කුසලයක් නම් ප්‍රීතියෙන් වාසය කරන්න කියනවා. ඒ ගැන හිත මම පිනක් කළා. එතකොට මේ පින චූටිද ලොකුද කියලා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අවමන් කරන්න මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. අවමන් කරන්න එපා කිව්වා. මේ පින මගේ පස්සෙන් එන එකක් නෑ කියලා. උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති. වතුර කලයක් බින්දුව වතුර වැටෙන තැනකින් තිබ්බොත් කලයක් ඒ කලේ පිරෙනවා. ආන් ඒ වගේ පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝක තෝකම්පි ආචිනං නුවණ තියෙන කෙනා ටික නමුත් රැස් කරන පිනෙන් එයාගේ ජීවිතේ පිරෙනවා කිව්වා.
එතකොට පින්වත්නි පින කියන එක තමයි අපිට බොහෝම වැදගත් උවමනාදී. මොකද පිනෙන් තමයි හැම සැප සම්පතක්ම ලැබෙන්නේ. ධර්මාබෝධයට උපකාර වෙන්නේත් පින. සීලය දියුණු කරගන්න උපකාර වෙන්නේත් පින. සමාධිය වඩන්න උපකාර වෙන්නේත් පින. මාර්ගඵල උපදව ගන්න උපකාර වෙන්නේත් පින. භවභෝග සම්පත් ධාන වානාදී ලබන්න, ඊට පස්සේ ලස්සන වෙන්න, ලස්සන කටහඬක් ලබන්න, ඔය හැම දෙයක්ම ලෞකික ලෝකෝත්තර සියලු සැප ලබන්න හේතු වෙන්නේ පින. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඊළඟට රාහුල ඔබ වචනයක් කතා කරන්න කලින් මොනවා හරි දෙයක් කියන්න හිතුනොත් පොඩ්ඩක් හිතන්න ඉගෙන මම දැන් කියන්න යන දෙයින් මට හානියක් වෙයිද? නැත්තම් මේක අහන අයට හානියක් වෙයිද? විපතක් වෙයිද? ඊළඟට මට අනේක අයට හැමෝටම විපතක්ද මේක? මම මේ කියන්න යන දේ. අපි තුන් බොරුවක් කියන්න යනවා. දැන් බලන්න පින්වත්නි අප්‍රේල් 1 වෙනිදාට හැමෝම එකතු වෙලා බොරු කියනවා. බොරු කීමේ දවස කියලා. ගොත ගොතා බොරු කියනවා. එතකොට ඒකෙන් රැස් වෙන්නේ මහා අකුසලයක්. නොදැන බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ තුල තියෙන්නේ නොදැන කරා කියලා නෑ. ගිනි අඟුර දැනගෙන අල්ලන කෙනාට වඩා පිච්චෙන්නේ නොදැන අල්ලන කෙනාගේ. ඒ වගේ පාපයක් කියලා හිතන්නේ නැතුව මේක මේච්චර එකක් නෙමෙයි කියලා කරන්න ගියොත් ඒකෙන් රැස් වෙන්නේ මහා අකුසලයක් විපතක්. ඒතකොට ඒකෙන් වෙන හානිය වැඩි දැනගෙන කරනවාට වඩා. එතකොට රාහුල ස්වාමීන් වහන්සේට වදාළ රාහුල ඔබ වචනයක් කතා කරන්න කලින් ඔබ දැනගත්තොත් මේක අකුසලයක්, මේක දුක උපද්දවන දෙයක්, මටත් හොඳ නෑ, අනිත් අයටත් හොඳ නෑ කියලා. ඔබ මේ වචනේ කතා කරන්න එපා. ඉතින් රාහුල ඔබ කල්පනා කරද්දී ඔබට තේරුණොත් මේ වචනේ කුසලයක්, යහපත උපද්දවන දෙයක්, සමගිය ඇති කරන දෙයක් කියලා හිතුනොත් ඔබ ඒක කියන්න. මේක සැප උපද්දවන දෙයක් කියලා හිතුනොත් ඔබ ඒක කියන්න. ඊට පස්සේ ඒ වචනේ කතා කරාට පස්සෙත් සිහි කරන්න මතක් කරලා රාහුල ඔබ මෙහෙම හිතන්න මම දැන් වචනයක් කිව්වා මේ වචනේ මට අයහපතක් නැහැ අනික් අයට අයහපතකුත් නැහැ. එතකොට මේ මං කතා කරපු වචනේ කුසලයක්. මේක සැප උපද්දවන දෙයක්. එහෙම තේරුණොත් ඔබ දිවා රාත්‍රී ඒ ගැන හිත සතුටු වෙන්න. ප්‍රීතියෙන් වාසය කරන්න. එවැනිම වචන කතා කරන්න හිතට ගන්න. ඊළඟට රාහුල ස්වාමීන් වහන්සේට කියනවා රාහුල ඔබ කල්පනා කරද්දී තේරුණොත් මට මේක විපත පිණිස පවතිනවා කියලා. මේක දුක උපද්දවන වචනයක් මම කතා කරලා තියෙන්නේ. මේක අකුසලයක් නේ මම කතා කරලා තියෙන්නේ කියලා. එතකොට ඔබ සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමකට කියලා ඒකෙන් සංවර වෙන්න. ආයේ වැරද්ද කරන්නේ ස්වාමීනි මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා මම ඒකෙන් නිවැරදි වෙනවා කියලා සංවර වෙන්න. එතකොට ඔබ අතින් මොකක් හරි බොරුවක් හරි එහෙම සීලයට හානි වෙන වචනයක් ඔබ අතින් කියවුනොත් ඔබත් භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා ඒ සීලේ ආපහු සමාදන් වෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ රාහුල ඔබ හිතින් ක්‍රියාවක් කරන්න, يعني හිතුවිල්ලක් හිතන්න කැමති වෙනවා. ඒ කියන්නේ මොන හරි දෙයක් ගැන කල්පනා කර කර ඉන්න ආසයි. මොන හරි දෙයක් ගැන හිත හිතා ඉන්නවා. එතකොට ඒ හිතන්න යන දේ ගැන ඒ හිතන්න කැමති වෙච්ච දේ ගැන කල්පනා කරන්න මම මේ හිතන්න යන දේ. අපි හිතමු මොනවා හරි දෙයක් ගැන හිතනවා. ඒ හිතින් හිතන්න යන දේ මට යහපත පිණිස පවතිනවාද? අනික් අයට යහපත පිණිස පවතිනවාද? අපි හිතමු දැන් රාගික සිතුවිල්ලක් කියලා. එතකොට ඒ රාගික සිතුවිල්ල නිතර හිතෙනවා. එතකොට එක එක විදිහට කල්පනා කරනවා මව චිත්ත රූප මව කල්පනා කරනවා.
එතකොට ඒ හිතවිල්ල මට යහපත පිණිස පවතිනවද? අනික් අයට යහපත පිණිස පවතිනවද? කියලා හොඳට සිහි කර කර බලන්න. තේරුණොත් ඔබට මේක අකුසලයක්. දුක උපද්දවන දෙයක් කියලා ඒ සිතුවිල්ලෙන් ඒ නවත්තන්න. වෙන දෙයක් සිහි කරන්න කියනවා. එතකොට නැවත එවැනි සිතුවිලි මෙනෙහි නොකළ යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඉතින් රාහුල ඔබ විමස බලද්දී ඔබට තේරුණොත් මම මේ හිතවිල්ලක් හිතන්න කැමති. මම මේ හිතන හිතවිල්ල අපි හිතමු දානයක් ගැන හිතනවා. මම දානේ මෙහෙම දෙනවා මෙහෙම කරනවා මෙහෙම පිරිස රැස් කරනවා. ඊට පස්සේ මම මේ විදිහට සකස් කරන්නේ කියලා දානේ ගැන හිතනවා. එතකොට ඒක Tamanටත් යහපත පිණිස පවතිනවා අනික් අයටත් යහපත පිණිස පවතිනවා දෙගොල්ලන්ටම යහපත පිණිස පවතිනවා කුසලයක්. එහෙම නැත්නම් මම සීල් සමාදන් වෙන්න යනවා මේ අසවල් තැනට ගිහිල්ලා මම සීල් ගන්නවා. මම නැත්නම් 4 පොයටම සීල් ගන්නවා. හොඳ ඒ සීලය ගැන හිතනවා. එහෙම නැත්නම් භාවනා මානසිකාරයක් ගැන හිතනවා. එතකොට ඒ වගේ කුසල් සහගත අරමුණක් සිහි කරද්දී ඔබට කල්පනා කරද්දී ඔබට තේරෙනවා මේක කුසලයක් සැප උපද්දවන දෙයක්. ආන් ඒ වගේ සිතුවිලි ගැන ඔබ සිහි කරන්න ඕනේ අන්න එවැනි සිතුවිලි මයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟට රාහුල ඔබ යමක් කල්පනා කර කර ඉදි සිහි වුණොත් සිහි කරන්න මම මේ සිහි කර කර ඉන්න දේ මට යහපත පිණිස පවතිනවද අනිත් අයට යහපත පිණිස පවතිනවද මේක කුසලයක්ද අකුසලයක් කියලා තේරුණොත් ඒක නවත්තන්න හිතන එක. කුසලයක් කියලා තේරුණොත් මේක මටත් යහපතක් අනික් අයටත් යහපතක් හැමෝටම යහපතක් කියලා ආන් එවැනි සිතුවිලිම නැවත නැවත හිතන්න. අපි තුමු දානමය සිතුවිල්ලක් භාවනා සිතුවිල්ලක් එතකොට ගුණධර්ම දියුණු කරන එකක් මොනවා හරි යහපත පිණිස පවතින එකක්. ඊළඟට හිතලා ඉවරනාට පස්සේ මම මේ දෙයක් මම දැන් හිතුවා. මම මෙච්චර වෙලා දැන් කල්පනා කර කර හිටියේ මේක ගැන. මට මේක යහපතක් නෙමෙයි. මේක මට යහපතකුත් නෑ අනික් අයට යහපතකුත් නෑ. මේක අකුසලයක් දුකම උපද්දවන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ චේතනහම් භික්කවේ කම්මං වදාමි. මම දැන් මෙච්චර වෙලා මේ පහල කර කර හිටපු චේතනා මේ සිතුවිලි ඔක්කොම අයහපත දුක උපද්දවන දේවල් නේ කියලා ඔබට සිහි වුණොත් ආන් එතකොට දැන් කලින් කයින් වැරද්දක් වුණොත් සබ්‍රාහ්මචාරින් වහන්සේ නමකට ගිහින් කියලා සංවර වෙනවා. වචනයෙන් වැරද්දක් වුණොත් සබ්‍රාහ්මචාරින් වහන්සේ නමක් ළඟට ගිහින් සංවර වෙනවා. නැත්තම් ආය සීල් සමාදන් වෙනවා. සිතුවිල්ලකින් වැරද්දක් වුණොත් කරන් තියෙන්නේ මේක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා රාහුල ඔබ කම්පා වෙන්න, ලැජ්ජා වෙන්න, පිළිකුලක් ඇති කරගන්න. මම මේකට නුවණැත්තන් ගරහන හිතුවිල්ලක් නේ මම මේ හිතුවේ. මට දුක උපද්දවන හිතුවිල්ලක් නේ මං හිතුවේ. දුක් විපාක ලබා දෙන දෙයක් නේ මම මේ හිතුවේ කියලා ලැජ්ජා වෙන්න. පිළිකුලක් ඇති කරගන්නේ සිතුවිලි ගැන. ආයමත් අනාගතේ එවැනි සිතුවිල්ලක් හිතෙන්නේ නැති වෙන්න මම මේවා ආයෙ හිතන්නේ නැහැ කියලා හිතලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා රාහුල ඔබට තේරුණොත් මම මේ හිත හිටපු දේ මටත් යහපතක් අනිත් අයටත් යහපතක් මේක කුසලයක් සැප උපද්දවන දෙයක් කියලා ආන් එවැනි සිතුවිල්ලක් නම් ඒ දිවා රාත්‍රී දෙකේම සතුටින් වාසය කරන අද මම මෙවැනි සිතුවිල්ලක් උපදවාගෙන හිටියා කියලා. එතකොට බලන්න පින්වත්නි යම් වෙලාවක කුසල් ක්‍රියාවක් කරා නම් කුසලයක් වන වචනයක් කිව්වනම් කුසලයක් වන හිතවිල්ලක් හිතුවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ සිතුවිල්ල ඒ වචනේ ඒ ක්‍රියාව ගැන දිවා රාත්‍රී දෙකේ සතුටු වෙවි කාල ගත කරන්න කියනවා. එතකොට චූටි කුසල් සහගත සිතුවිල්ලක් වුණත් දිවා රාත්‍රී දෙකේම සතුටින් වාසය කරන්න කියනවා. ඒ ගැන හිත. එතකොට ඒ ගැන සිහි කරන්න ඕනේ. ඒ ගැන හිතන්න ඕනේ. එතකොට තමයි ඒ ගැන නැවත නැවතත් ඒ කුසල් සහගත සිතුවිලි ක්‍රියාවන් වචන
දියුණු කරගන්න අපිට හිත නැමෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල අතීතයේ හිටියානම් ශ්‍රමණක් බ්‍රාහ්මණවරු මේ හිත හදාගත්තු. හිත සංවර කරගත්තු. මාර්ගඵල ලැබු. ඒ සියලු ශ්‍රමණක් බ්‍රාහ්මණවරු හිත පිරිසුදු කරා නම් පිරිසුදු කරේ ওই විදිහටමයි. වචනේ පිරිසුදු කරා නම් පිරිසුදු කරේ ওই විදිහටමයි. ඊළඟට කායික ක්‍රියාව පිරිසුදු කරා නම් පිරිසුදු කරේ ওই විදිහටමයි. විමසලා බලලා හොඳින් විමසලා තමයි සිත කය වචනේ පිරිසුදු කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල අනාගතේ පහළ වෙනවා නම් ශ්‍රමණෙක්, අනාගතේ පහළ වෙනවා නම් බ්‍රාහ්මණෙක්, තමන්ගේ කායික ක්‍රියාව පිරිසුදු කරගන්නවා නම් එයාලා වචනේ පිරිසුදු කරගන්නවා නම් හිත පිරිසුදු කරගන්නවා නම් එයාලට හිත පිරිසුදු කරගන්න තියෙන්නේ වචනේ පිරිසුදු කරගන්න තියෙන්නේ කාය පිරිසුදු කරගන්න තියෙන්නේ ওই විදිහට විමසලා බලලා ඊළඟට බුදුරජාණන් දේශනා කරා දැන් මේ වර්තමානයේ කවුරු හරි කෙනෙක් හිත පිරිසුදු කරනවා නම් වචනේ පිරිසුදු කරනවා නම් කාය පිරිසුදු කරනවා නම් එයාටත් පිරිසුදු කරගන්න තියෙන්නේ කායික ක්‍රියාව පිරිසුදු කරන්න තියෙන්නේ විමසලා බලලා ඊළඟට කතා කරන වචන පිරිසුදු කරගන්න තියෙන්නේ හොඳට විමසලා බලලා නිකන් ඉබේ පිරිසුදු වෙන එකක් නෙමෙයි හිතවිලි සංවර කරගන්න තියෙන්නේ විමසලා බලලා ඒ නිසා රාහුල ඔබ ওই විදිහට හික්මෙන්න මම විමසා බලා හොඳින් විමසලා කයින් ක්‍රියා කරනවා කටයුතු කරනවා හොඳින් විමසලා වචන කතා කරනවා හොඳින් විමසලා හිතවිලි හිතනවා කියලා හික්මෙන්න කිව්වා. එතකොට පින්වත්නි අද මේ භාග්‍යතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කරපු අවවාදවල ඉගෙන ගත්තා අපි අද උපමා. දැන බොරු කියන කෙනාට කරන්න බැරි පාපයක් නැහැ. ඒක හරියට අර රජතුමාගේ හස්තිය මුළු සර්වාංගෙම පාවිච්චි කරලා යුද්ධ කරනවා. එයාට ජීවිතේ මත ඇරලා තියෙන්නේ. ඒ වගේ කරන්න බැරි පාපයක් නැහැ. ගුණධර්ම වලින් හිස් වෙච්ච ජීවිතයක්. එතකොට ඒ බොරුවෙන් ඊළඟට ආදී අකුසල් වලින් වළකිනවා නම් වළකින්න තියෙන්නේ පිරිසුදු වෙන්න තියෙන්නේ විමසලා බලලා හරියට කොයි වගේද කණ්ණාඩියකින් බලලමයි අපිට තියෙන අඩුපාඩු හදාගන්න. අපි කොණ්ඩේ පීර ගන්න ඕන නම් අපිට පිළිවෙලකට පීර ගන්න ඕන නම් අපි කණ්ණාඩිය ළඟට යන්න ඕනේ. මූණ හැඩ කර ගන්න ඕන නම් අපි කණ්ණාඩියක් ළඟට තමයි යන්න ඕනේ. අපිට ලස්සන කරගන්න බලන්න තියෙන දේ තමයි කණ්ණාඩිය. මොනවා හරි මූණේ අඩුපාඩුවක් තියෙනවා නම් බලා ගන්න තියෙන්නේ කණ්ණාඩිය ළඟට ගිහින්. ආන් ඒ වගේ විමසලා බලලා පිරිසුදු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඉතින් ඒ නිසා පින්වත්නි අපටත් කායික ක්‍රියාව, වචන, හිතවිලි සංවර කරගන්න, ඒ වගේම බොරුවෙන් සම්පූර්ණයෙන් වැළකීලා සත්‍යවාදී වෙන්න අපටත් මේ උතුම් දේශනය උපකාරී වෙත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දානය පින්කම සිදු කරන්නේ දෙසැම්බර් මාස 3 වෙනි දින 48 වන ජන්මදිනයේ යෙදුණු දයානි මල්ලිකා මහත්මියට සෙත් පැතීම පිණිස මොනරාගල කොටිගල් හෙළ පාර ඩෝසර්වත්ත ප්‍රදේශයේ පදිංචි පින්වත් දයානි මල්ලිකා මහත්මිය, ඒ වගේම ජේ.එම්. සම්පත් ජයසේන මහතා, තරිඳු දිල්ෂාන්, රවිඳු ලක්ෂාන්, පමිදු හේෂාන් යන ඒ පුතුන් තිදෙනා ඇතුළු පිරිස විසින්. ඉතින් මේ රැස්කල සීලු පින් සීලු දෙවියෝ සතුරු සිතින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුරුන දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ඔබ අප සෑම සීලු දෙනාට සුවසේ ධර්මයේ හැසිරෙන්නට සලසා දෙත්වා. දෙවිවරුන්ටද චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සීලු පින් දෙසැම්බර් මාස 3 වෙනි දින 48 වන ජන්මදිනයේ යෙදුණු පින්වත් දයානි මල්ලිකා මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසීම පිණිස මේ පින් හේතු වේවා. ඒ වගේම මේ පින්වත් දයානි මල්ලිකා මහත්මියට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා, දීර්ඝායු සම්පත් සැලසේවා, සුවසේ කරන කියන රැකිරක්ෂා ආදී කටයුතු සාර්ථක කරගෙන වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලුම පුණ්‍ය ධර්මයන්ුත් හේතු වාසනා වෙත්වා. සාදු
සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් අපිට මේ උතුම් ධර්මයේ කියා දුන් ගුරු දේවෝත්තම පින්න ලොකු ස්වාමීන් වහන්සේට මහමෙවුනා වාසී රටලෝක වාසී සිල් ගුණදම් පුරුණ සියලු සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන්ම මේ පින්වතුන් සඳහන් කරලා තියෙනවා සිරි ගෞතම සදහම් ආරණ්‍යයේ විහාරාධිපති පින්වත් බත්තර මුල්ලේ පසන්න ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරන්න. ඉතින් පින්වත් බත්තර මුල්ලේ පසන්න ස්වාමීන් වහන්සේටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඉතින් මේ පින්වත් සියලු ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා දීර්ඝායු සම්පත් සලසේවා කරන කියන ඒ ධර්ම ප්‍රචාරක ආදී කටයුතු සාර්ථක කරගන්න ලැබේවා. ඒ ශාසනික කටයුතු සාර්ථක වෙත්වා. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලු පින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ඒ දානි මල්ලිකා මහත්මිය ඇතුළු පිරිස නමින් පෙබරවාරි 11 වන දින මිය ගිය කේ.එම්. පේමාවතී මෑණියන්ට, කේ.එම්. විමලා කොණ්ඩදෙනිය පුංචි අම්මාට, ජේ.එම්. පියසේන පියාණන්ට, ගීතානි ජයසිංහ නැගණියට, ආර්.එම්. රත්නායක මාමාට ඇතුළු ඒ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මළගිය ඥාතින්ගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සසර දුකෙන් අත් මිදීම පිණිස මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීලූම පුණ්‍ය ධර්මයන් දැනට අසනීප තත්වයෙන් පසු වෙන පුංචි බණ්ඩා අප්පච්චිටත් ඒ වගේම ඒ ආර්.එම්. හීන්මැණික මෑණියන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ හැමදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසීම පිණිසත් සුවසේ ධර්මයේ හැසිරීම පිණිසත් මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම සියලු සහෝදර සහෝදරියන්ටත් දූ පුතුන්ට පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. සුවසේම ධාර්මික ජීවිතයක් ගත කරන්නටත් ඒ වගේම කල්න මිතුරු ඇසුර ලැබීම පිණිසත් සුවසේ ධර්මයේ හැසිරීමට සිත් පහළ වීම පිණිසත් ඒ හැම දිනාට මේ පින් හේතු වේවා. ඒ වගේම ගෞතම සදහම් ආරණ්‍යයේහි දායක සියලු සහෝදර සහෝදරියන්ටත් දූපුතුන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාට සුවසේ ධර්මයේ හැසිරෙන්නට ලැබේවා. ඒ වගේම මාලිගාවිල ගුණවතී මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරනු තරිඳු රවිඳු පමිදු යන ඒ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන්ම අද දින ඒ ධර්ම දානය සිදු කරන දයානි මල්ලිකා මහත්මිය ඒ වගේම ජය සම්පත් ජයසේන මහත්මයා ඇතුළු ඒ පවුලේ සෑම සිළු දෙනාටමත් උදව් උපකාර කළ සෑම සිළු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාම කරන කියන දැහැමි රැකී ආරක්ෂා ආදී කටයුතු ගොවිතැන්පත් කටයුතු සුවසේ සාර්ථක කරගන්න ලැබේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙත්වා. හැම දිනාටම වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ සීල පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් සුපින්නත් ඔබ සෑම සිළු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දෙනාටම සුවසේ ධර්ම අවබෝධ සැලසීම පිණිස මේ සීල පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.